වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙනුත් ඒ වගේම සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. පළමු කොටම මෙම ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් දායකත්වයේ සපයන ලද ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවට බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපේ දවසක දීර්ඝ ලෙස සාකච්ඡා කර ගැනීම අරමුණේ මම ප්‍රවේශයක් ගන්නම් මේ අර්බුදය පිළිබඳව. එකක් ආර්ථිකයේ ගොඩනැගීමේදී අපි විශ්වාස කරනවා මූලික කුළුණු තුනක් මත රටක් පැවතිය යුතුයි කියලා. අපි සහෝදරයත් යම් ප්‍රමාණයකට පැහැදිලි කරන්න උත්සාහ කරා. එක නීතියේ විධානයේ ආධිපත්‍යය. ධනවත්ද, බලවත්ද, දුප්පත්ද, පොහොසත්ද. ભેදකින් තොරව සාධාරණ නීතියක් ඉටු වෙන පාලනයක් අවශ්‍යයි. දෙක වංචාව, දූෂණය, නාස්තිය ඉවත් කරන ලද පාලනයක් අවශ්‍යයි. තුන ජාතික සමගිය හා මහජන ආරක්ෂාව ගොඩනැගිය යුතු පාලනයක් අවශ්‍යයි. නිසා ඕනෑම රටක් ගොඩනැගෙන්නේ මේ මූලික ස්තම්භ තුන මත. එකක් නීති විධානයේ ආධිපත්‍ය, වංචා දූෂණ නාස්තියෙන් තොර පාලනය හා මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනැගුණු රාජ්‍යය. මේ කුළුණු තුන මත තමයි අපේ රට ගොඩනැගී හැකි වන්නේ. ඒ නිසා අපි ඒවා ගොඩනැගීම් පිළිබඳ දැක්ම අදහස් අපේ තිබෙන ගමන් ආර්ථික පිළිබඳව යම් කරුණු කීපයක් ඔබට ඉදිරිපත් කරනවා. අපේ රටේ මම හිතනවා සියලු අර්බුදයන්ගේ අපි ඇතුළාන්තය බැලුවොත් ඒ අර්බුදයන් මතුවෙච්ච තැන ඉඳන් අපි පහළට ගලාගෙන ගියොත් ඒ හැම අර්බුදයක්ම පිටුපස තිබෙන ප්‍රධාන සාධකේ ආර්ථිකය. සමාජ අපරාධ, වාහන අනතුරු, නීති විධානයේ කඩාවැටීම මේ සියල්ල ගත්තු අපි පහළටම ගොහලා බැලුවොත් ආර්ථිකය ඇති වී තිබෙන කඩාවැටීමේ ප්‍රකාශනයක් තමයි මේ සමාජ අර්බුද. මොකක්ද ආර්ථිකයට සිද්ධ වෙලා තිබෙන්නේ? මම හිතනවා අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන අර්බුද පහකින් පෙළෙනවා. එක ණය අර්බුදය. ඒක අලුතින් කියන්න ඕන දෙයක් නෙවෙයි. මේ ට්‍රිලියන් 11ක ණයක් තිබෙනවා. 2018 මහ බැංකුව වාර්තාව බලපුවාම ආණ්ඩුවේ ආදායම බිලියන 1919, ණය පොලි වාරිකය බිලියන 2054යි. ඒ කියන්නේ භාණ්ඩාගාර ගිණුමට ලැබුණු මුදල් ණය පොලි වාරිකය ගෙවන්නත් ප්‍රමාණවත් නැහැ. බිලියන 135ක ණයක් ලබාගත යුතු තිබෙනවා ණය ගෙවන්න. පළවෙනි අර්බුදය. දෙවෙනි අර්බුදය අපි හිතනවා ආනයන අපනයන වෙළඳපොලේ මතුවී තිබෙන ගැටලුව. 2018 වසරේ ආසන්න වශයෙන් ගත්තොත් පිටරටින් භාණ්ඩ ආනයන කිරීම වෙනුවෙන් අපිට වැය වී තිබෙනවා ඩොලර් බිලියන 22.2ක. භාණ්ඩ අපනයන අපිට ලැබී තිබෙන ආදායම ඩොලර් බිලියන 11.8යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 10.4ක හිගයක් අපේ රටේ තිබෙනවා. ලොකු විශාල පංගුවක්. ඩොලර් බිලියන 10.4ක වෙළඳ ශේෂයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක දෙවෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුව රාජ්‍ය ආදායම හීන වීම. 1996 අපි බැලුවොත් රාජ්‍ය ආදායම තිබුණා දල ජාතික නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට 23%. 2014 වෙනකොට අවුරුදු 20ක් ආසන්න කාලයක් වෙනකොට රාජ්‍ය ආදායම 11.5 දක්වා අඩු වුණා. දැන් ආණ්ඩුව සැලසුමක් හදලා තිනවා මේ 15% දක්වා වැඩි කරන්න තියෙන බදු ෆයිල් 270,000ට තව බදු ගන්න. දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එතන රාජ්‍ය ආදායම හීන වීම අපේ ආර්ථිකයේ තියෙන තුන්වෙනි ගැටලුව. හතරවෙනි ගැටලුව තමයි අපේ ආර්ථිකයේ නිෂ්පාදනීය අතිශය විශාල ලෙස කඩාවැටීම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, ඒකට අදාළ තාක්ෂණ ඒකාබද්ධ කරගෙන අසමත් වීම සහ ඊට සමත් වෙන වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමට අසමත් වීම. කියන්නේ නිෂ්පාදනයේ කඩාවැටීම අපේ හතරවෙනි ගැටලුව. පස්වෙනි ගැටලුව තමයි අපි මුහුණ දෙලා තිබෙන ආදායම් බෙදී යාමේ විෂමතාවය. ආණ්ඩුවේ වාර්තාවලින් පෙන්눔 කරමින් තිබෙනවා ඉහළම ආදායම් ලබන 10% රටේ ජාතික ධනෙන් 38.4ක් භුක්ති විඳිනකොට පහළම ආදායම් සහිත 10%ට හම්බෙන්නේ ජාතික ධනෙන් 1.1යි. මම හිතන්නේ කිසිසේත්ම යුක්ති සහගත ආදායම් බෙදී යාමේ තත්වයක් කියලා. මම දැක්ක මීට අවුරුදු 1කමාරකට පමණ පෙර අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරලා කිව්වා
අපේ රටේ ජනගහනයේ 43%ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි කිය. 43%ක දවසක ආදායම ඩොලර් 2කට අඩුයි. එනිසා මේ ආදායම් බෙදී යාමේ විෂමතාවය අපේ ආර්ථිකයේ ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබෙන බව විශ්වාස කරනවා. ඒතර අපේ ආර්ථිකයේ මේ පංචවිධ අර්බුදයට මුහුණ දී තිබෙනවා. ණය අර්බුදය, ආනයන අපනැවෙළඳ අර්බුදය, නිෂ්පාදනයේ කඩා වැටීම, රාජ්‍ය ආදායම හීන වීම හා ආදායම් බෙදී යාමේ විෂමතාවය. ඒතර අපේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරනකොට අපි අවධානය යොමු කරේ මෙන්න මේ ශේෂ්ත්‍රයන් අපි පියමන් කරන්නේ කොහොමද කියන එක තමයි අපි අභියෝගය. එහෙම නැතුව අපිට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ගොඩාක් දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි එහි අවසන් ප්‍රතිඵලයේ බවට පත් වෙන්න ඕනකම තිබෙනවා. මේ මුහුණ දී තිබෙන අර්බුදයන් සමනය කර ගැනීම සඳහා උත්තරයක් විය යුතු තිබෙනවා. ඒ නිසා පළමු කොටම අපි ගැන ආර්ථික ප්‍රතිපත්තියට යන කලින් අපි ගැන හැදිලා තිබෙන යම් මිත්‍යා මතයන් පිළිබඳව මම හිතනවා මිත්‍යා මතයන් පිළිබඳව යම් කරුණු කීපයක් පළමු කොටම අවධාරණය කරන්න. ඊට පස්සෙම ප්‍රතිපත්තිය පැහැදිලි කරනවා. එක ණය පිළිබඳව يعني එකක් ණය පිළිබඳව අපි කෙරෙහි හදලා තින්නේ අපි මේ ණය ප්‍රතික්ෂේප කරන එහෙම එකක් නෙමෙයි. අපි කියන්නේ ණය අපරාධයක් නෙමෙයි. ඔබ ව්‍යාපාරික හැටියට දන්න බොහෝ අය ණය අපරාධයක් නෙමෙයි. හැබැයි ණය අපරාධයක් වෙන්නේ ඇයි? ණය අපරාධයක් වෙන්න හේතු දෙකක් තිබෙනවා. එක ණය වලට සරිලන වත්කම් නිර්මාණය නොවීම. දෙක ණය වලින් අවශ්‍ය වත්කම් නිර්මාණය නොකිරීම. මම හිතනවා අපේ රටේ මෙවැනි දෙවන්ත ණය අර්බුදයක් නිර්මාණය වී තිබෙන්නේ ණය වලට සරිලන වත්කම් නිර්මාණය වුණේ නැහැ. මා දන්නේ මේක මගේ සංඛ්‍යා ලේඛනයක් නෙමෙයි විගණකාධිපතිවරයෙක් ප්‍රකාශ කරලා තිබුණා. ණය ප්‍රමාණය බිලියන 11ක් වෙන ට්‍රිලියන 11ක් වෙනකොට වත්කම් නිර්මාණය වී තිබෙන්නේ ට්‍රිලියන 1.8ක කියලා. ඒ කියන්නේ 9.2ක් වත්කම් නැහැ කියලා මම ඒකට ওই සංඛ්‍යා ලේඛන මාවක් කියන්නේ නෑ. හිටපු විගණකාධිපතිවරයෙක් ප්‍රකාශයක්. වත්කම් ණය ප්‍රමාණය ට්‍රිලියන 11ක් වෙනකොට ඒ ට්‍රිලියන 11න් ඇති වී තිබෙන වත්කම් ප්‍රමාණය 1.8යි. ඒ කියන්නේ වත්කම් 9.2ක් නිර්මාණය වෙලා නෙමෙයි. සාමාන්‍යයෙන් ගත්තොත් අපි අහලා තියෙන කමිෂන් එක 10%යි කියලා. හැබැයි මේක 90%යි. නේද? වත්කම තමයි 10% නිකන් කල්පනා කරලා. මම දන්නේ ඒක ඒට විගණකත්වයේ සංඛ්‍යා ලේඛනය. ඒතර ඒ පළවෙනි ප්‍රශ්නේ මේක. ඒක ඒ සංඛ්‍යාවම නොවුණා. අපේ වත්කම් අපේ ණයට සරිලන වත්කම් නිර්මාණය වෙලා නැහැ. උදාහරණයක් ගත්තොත් මේ මෑතකදී කෝප් කමිටු හමි ඉලිදර ඌවේ සූර්යවේ පිට්ටනියේ වියදම බිලියන 5යි. හැබැයි තක්සේරු කරාට පස්සේ එහි වටිනාකම මිලියන 900යි. ඒ කියන්නේ මිලියන 5000යි ඒකේ වියදම. හැබැයි වත්කම මිලියන 900යි. ඒ කියන්නේ 20ක වගේ වත්කමක්. ඉතින් ඒ අර විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඒ ඉදිරිපත් කරන කරුණු සත්‍ය බව පේන සූර්යෝදය දිහා බලපුවා. ඒ කියන්නේ බිලියන 5000ක් මිලියන 5000ක් වියදම් කරලා ආපහු එක තක්සේරු කරාට පස්සේ තියෙන මිලියන 900ක් නා. ඉතින් ඒ ණය බරක් වෙන එක අරුම් පුදුමයක් නෙමෙයි. කලුත් දෙයක් නෙමෙයි. හිතන්නේ Taman ලබා ගන්නා ණයට සරලන ලෙස වත්කම් නිර්මාණය වෙන්න තේ කාර්බුදයක්. දෙක අපි ණය අරගෙන අවශ්‍ය වත්කම් නිර්මාණය කරාද කියන එක. ඒකත් හොඳම උදාහරණයක් සූර්යවේ පිට්ටනිය. හරි සරලයි. ICC ආයතනයේ විසින් අවුරුදු 10කට තමන්ගේ තරඟාවලිය සැලසුම් කරනවා. ඒක ලංකාවට කොච්චර සංචාරක ක්‍රීඩා කණ්ඩායම් වෙනවාද කියන එක පිළිබඳව දශකයකට ආසන්න තොරතුරු තිබෙනවා. ඒතර අපිට කෙත්තාරාමයේ තිබෙනවා, පල්ලේකැලේ තිබෙනවා, දඹුලු ක්‍රීඩාංගණයක් තිබෙනවා, ගාලු ක්‍රීඩාංගණයක් තිබෙනවා. ඒතර මේ ඉන තරඟ ප්‍රමාණය කොච්චරද? අපිට තව ක්‍රීඩාංගණයක් අවශ්‍යද? ඒට දරන වියදමට තරඟාවලියේ කොච්චර තරඟ ප්‍රමාණයක් අපිට ඒක ඇතුළත් කරගෙන ඇති අවුරුදු 10කින් ඒ අපිට නිර්මාණය වෙනවා. මම හිතන්නේ 2013 විවෘත කරලා දැන් 2009 මම හිතන්නේ තරඟ 20ක් ඔක සෙල්ලම් කරයි කියලා. ඒක බරක් බවට පත්. ඒ නිසා අපේ අභිප්‍රාය බවට පත් වෙන්නේ අපි ණය ප්‍රතික්ෂේප කරන පාලකයක් නෙවෙයි. අපි ණය ගන්නවා. ඒ වගේම ණය ගන්නකොට අපි විශාල ලෙස අවධානය යොමු කරනවා වාණිජ වෙළඳපොළෙන් ණය ගැනීම වළක්වන්න. මේගොල්ලෝ වඩාත් කැමති වාණිජ වෙළඳපොළට යන්න. වඩාත් කැමති වාණිජ වෙළඳපොළට යන්න. මොකද විධිමත් ආයතනයන්ගෙන් ණය දෙනකොට කොන්දේසි තියෙනවා. ඒක ඇත්ත. මම උදාහරණයකට ගත්තොත් හබර්ණි ඉඳන් කන්තලීට කිලෝමීටර් 48යි පාර. ඒ පාරට ණය දුන්නේ ආසියානු සංවර්ධන බැංකුව. පොලි අනුපාතික 0.75. ඉතාම සහන ණය මුදලක් අපිට ලැබී තිබෙනවා. හැබැයි හම්බන්තොට වරාය වෙනුවෙන් අපි ණය අරන් තිබුණා 107ට.
නොරොච්චල බලාගාරක ණය අරන් තිබුණා 5%. අධිවේගී මාර්ගෙන් ණය අරන් තියෙන 4.5%. හැබැයි අපි හබරන කන්තලේ පාර 0.75. එයි. ණය දෙන ආයතන කොන්දේසි ගණනාවක් දාන්න. ප්‍රධාන කොන්දේසි තමයි ඒ සක්්‍යතා අධ්‍යයනයේ සමත් විය යුතුයි. නරක නැහැ. මම හිතන්නේ සක්්‍යතා අධ්‍යයනයක් කරලා ව්‍යාපෘති කරන්න ගියා නම් සූර්ය වේවාද නැහැ. උමාවයත් අද නැහැ. මොරගහ කන්දත් අද නැහැ. මොරගහ කන්ද සක්්‍යතා අධ්‍යයනය අසමත්. එඳ ගොඩාක් රාජ්‍ය ණයදීන් ප්‍රතික්ෂේප කරා. අවසාන තමයි ජනාධිපතිවරයාගේ සිහිනය ඉටු කිරීමෙන් ඉටු කරේ. අද මොකද වී තිබෙන්නේ? මොරගහ කන්ද සක්්‍යතාවේ යුතු ව්‍යාපෘතියක් බවට පත් වෙන්න නම් වසරකට අවස්ථා 10ක් ජලාශ පිරෙන්න ඕන. හැබැයි දැන් තියෙන ජල වතුර මට්ටම අනුව පිරෙන්නේ වසරකට අවස්ථා 2යි. ඒක සාර්ථක නෙවෙයි. ඒක ණයක් ගන්න. දැන් ඒක සාර්ථක කර ගැනීම වෙනුවෙන් දැන් ඒතර ආපහු කලුගහ කියලා ව්‍යාපෘතියක් පටන් ගන්න. මොරගහ කන්දර වතුර ගියේ. ගොවින්ට වතුර ගේන්න නෙවෙයි. කලුගහක. දැන් කලුගහ දැන් ව්‍යාපෘතිය පටන් ගන්න. දැන් අලුතම ව්‍යාපෘතියක් කියලා තිනවා. කලුගහ ව්‍යාපෘතියට වතුර මදි රන්දෙනිගල ඉඳන් උමම් මාර්ගයකින් කලුගහකට වතුර ගේන්න. දැන් මේ මොරගහ කන්ද ව්‍යාපෘතියද දැන් ඒක සක්්‍යතාවේ යුතු ව්‍යාපෘතියක් බවට පත් කරගන්න කලුගහ ව්‍යාපෘතියක් ඇති කරනවා. ඊට පස්සේ රන්දෙනිගල ඉඳන් උමම් මාර්ගයෙන් වතුර ගේන්න හදනවා. හරිද? එතකොට මම හිතන්නේ ආයතන වලින් දෙන සක්්‍යතාවේ යුතු ව්‍යාපෘතියක් කියන එක අපිට හොඳයි. එක. දෙක නිමැරදි ටෙන්ඩර් පටිපාටි විවෘත ටෙන්ඩර් පටිපාටි අනුගමනය විනිවිද භාවයෙන් කොන්ත්‍රාත් පිරිනැමිය යුතුයි. විධිමත් ණය දෙන ආයතන දාන කොන්දේසිය. නරකද? හොඳයි. ඒක නරකනේ. ඊළඟ එක තමයි පරිසරයට සිදුවන හානිය අවම විය යුතුයි. පරිසර බලපෑම් ඇගීම් වාර්තාවේ ඒ සමත් විය යුතුයි. හතරවෙනි එක තමයි අවතැන් වූ අය නිසි පරිදි පදිංචි කිරීම පිළිබඳ වගකීම් බාරගත යුතුයි. මේක තමයි විධිමත් ආයතනයක් විසින් ණය දෙනකොට දාවන කොන්දේසි. මම හිතන්නේ ඒවා ඉතාමත් රටක් හැටියට වැදගත් කොන්දේසි. හැබැයි අපේ කිසිදු පාලකෙක් මේ කොන්දේසි වලට යන කැමති නෑ. ශක්්‍යතාවේ යුතු ව්‍යාපෘතියකට වඩා උන් කල්පනා කරන්නේ තමන් අමාත්‍ය දූර දරන ප්‍රදේශීය ව්‍යාපෘතියක්ද? මේව කල්පනා කරනවා. ඒතර ඒක ශක්්‍යතාවේ යුතුද නැද්ද කියන එක වැඩක් නෑ. මම කියන්න හදන්නේ. ඒ නිසා අපි ණය ගැනීමේදී මේ පිළිබඳ අපි අවධානය යොමු කරමු. ඒ නිසා ණය අපරාධයක් නෙවෙයි. ණය අපි අවශ්‍යතා දෙකක් වෙනුවෙන් ගැනීමට බැඳී සිටිනවා. එකක් අපේ ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගන්න. දෙක අපිට අවශ්‍ය තාක්ෂණික අවශ්‍යතාවය සපුරා ගන්න. සමහර ක්ෂේත්‍ර අපේ තාක්ෂණය නැහැ. උදාහරණයකට ගත්තොත් මිනිරම් කර්මාන්තය. සාමාන්‍ය ලෝකේ තියෙන වටිනාම මිනිරම් සම්පත අපිට තිබෙනවා. සාමාන්‍ය ලෝකේ ගත්තොත් ඒ කියන්නේ අපේ මිනිරම් සම්පතේ ආසන්න වශයෙන් ගත්තොත් 90ක් කාබන් තියෙනවා. ඒක ඉතාමත් හොඳ මිනිරම් සම්පත. හැබැයි අපි දීර්ඝ කාලයක් සිටේ මේ මිනිරම් දැන් කුට්ටි පිටින් පටවන. ඉතින් කර්මාන්තශාලාව කායිතු තිබෙනවා. විශාල ප්‍රාග්ධනයක්. ඒ වගේම අලුත් තාක්ෂණයක්. ඒක අපිට අපේ රට ඇතුලේ නිර්මාණය කරගන්න බැරි. අන්න එතෙන්ට අපි යමක් ඇඳවන්න ඕන. මා දැක කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරලා තිබුණා. දැනට අපි ටොන් එකක් යවන්නේ ඩොලර් 2000ට. එතන නිසි කර්මාන්තයක් ගෙනවනම් කිලෝ එකක් යවන්න පුළුවන් ඩොලර් 5000ක විතරද. අද කිලෝ එකක් ඩොලර් 2යි. ඉතින් එතෙන්ට මම කියන්න හදන්නේ අන්න එවැනි ව්‍යාපෘති සඳහා අපි ණය ගන්න ලෑස්ති. ඒ විතරක් නෙවෙයි මම කියන කර්මාන්ත සඳහා පමණක් නෙවෙයි. අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය. ඒක පෙරලා ආර්ථික වෙනතනකින් අපිට ප්‍රතිලාභ ගෙන දෙන්නේ. ද අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කරේ අපි ණය ගන්න සූදානම් අර කොන්දේසි වලට යටත්. මොකද මේ ණය අර්බුදයෙන් ගොඩ එන්න ඕනකම තිබෙන්නේ. කොහොමද? නැවත ණයක් ගැනීම විතරයි. නැවත ණයක් අරගෙන පළදායි ව්‍යාපෘතියකට යොදවා එයින් ලැබෙන ආදායම නේද? පරණ ණය අලුත් ණයක් ගෙවාගෙන ක්‍රමානුකූලව ණය ගෙවීමේ උත්තරයක් විතරයි අපිට තියෙන්නේ. එහෙම නැතුනම් මම කියන්නේ නෑ අපි බලයටපත් වෙලා අදපත් වෙලා හෙට ණය අයින් කරනවා කියලා බොරු. ඒක නිකම් මේ නේද? සමහර අය කියලා තිබරේ මම ණය ගෙවන ඔක්කොම කරේ. ඒක කරන්න බෑ. ණය ඔගොල්ලෝ ව්‍යාපාර කරනකොට මම දන්නවා මට වඩා හොඳට. ණය ක්‍රමිකව ණය අර්බුදින් ගොඩීමේ උත්තරයක් විතරයි අපි හැබැයි අරමුණක් තියෙනවා අපිට. හරිය නිශ්චිත අවුරුදු 10කට ඉතාමත් හොඳ ඉලක්ක සහිත සැලැස්මක් අපි හදනවා. ඒ සැලැස්මට අපි මෙහෙවන්න ඕන. ඒ සැලැස්මට මෙහෙවුවොත් අපිට පුළුවන් කරනවා අවුරුදු 10ක් විතර. මම කියන්නේ මේක අවුරුදු 5න් කරන්න බෑ මේ ණය අර්බුදින් ගොඩීම. ඒක නිකන් බොරුවක්. එනිසා අපිට මොකද ආදායම් මදිනම් තියෙන ණය පොලි වාරිකය ගෙවන්න. ඒක මොකද්ද විය හැකි. එනිසා මම හිතනවා ක්‍රමික ගෙවිගෙන යන විදිහේ ණය අර්බුදයෙන් ගොඩීම සඳහා සැලැස්මක් තමයි අප ඉදිරිපත් කරන සූදානම් වෙන්නේ. ඊළඟ
ඊළඟ මේ නිදහස් වෙළඳ ගිවිසුම් ඊට පස්සේ ජාත්‍යන්තර වෙළඳ පොළොස් එක්ක තියෙන සබඳතාවයන් මේවා නිකන් අර අපි යෝජනා අපි ගැන හදලා තියෙන චිත්‍රේ නිකන් අපි මුළුමනින්ම වහන ලද ආර්ථිකයක් යෝජනා කරන්න කියලා. ඒ කියන්නේ කුස්කර්මාන්තේ නේද? පරණ හරකා නගුල උපයෝග කරගන්න කුස්කර්මාන්තයකට අපි යන්න කල්පනා කරන්න කියලා. නේද? කාන්තාව නම් හිතන්නේ නේද? උඩරට සාරිය ඇඳගත්තු කොණ්ඩ කරල් දෙකට ගොතාගත්තු නේද? වැස්සේදනේ තෙමි තෙමි විම් බලාගෙන කාන්තාවක් තමයි ජීවිතය අපේක්ෂා කරන්නේ. ඒක වැරදි. ඒක මම කියන්න හදන්නේ. එහෙම එකක් නෙවෙයි. දැන් අපි කරේ හදන්නේ එහෙම චිත්‍ර. අපි කියන්නේ ලෝකයේ සිද්ධ වෙන නව තාක්ෂණය. නව දැනුම වේගින් අපේ රට උකහාගත්තු යුතු ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න. දැන් අපිට මේ ලෝකේ හැමදාමත් විශාල රාජ්‍යයන්ක සම්බන්ධ කරන්න හදපු පාලකයෝ. අපි ගෙනත් තියෙන කොතෙන්ද? දැන් ඒගොල්ලෝ ගැන තියෙන චිත්‍රය තමයි අපිට වඩා වැඩි හිඳින් ඉතා හොඳින් ජාත්‍යන්තර සබඳතාවයන් තිබෙන ජාත්‍යන්තර චලනයන් පිළිබඳ අවබෝධයක් තියෙන කණ්ඩායමක. හැබැයි ලෝකයේ ආර්ථිකයේ තාක්ෂණයේ දැනුම මතින් වේගවත් වෙනකොට මේ පාලකයන් අපි ඒ පස්සේ ඉබි ගමනින් අරගෙන ගිහලා තියෙනවා. ඉතින් අපේ සැලැස්ම බවට පත් වී තිබෙනවා. ලෝකයේ සිද්ධ වෙන නව සංවර්ධන, නව දැනුම, නව ප්‍රවණතාවයන් එක ඊටාම සමගාමී සමාන්තර ගමන් කර රාජ්‍ය තමයි අපේ අපේක්ෂාව. එහිදී ආර්ථිකය මා හිතන්නේ ආර්ථිකයේදී කිසිදු රටකට තවදුරටත් උදකලාව ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒක ගල් යුගයට අයිති. අද එහෙම නෙමෙයි. අද අපි නිකන් උදාහරණයක් ගත්තොත් චීනි කපුවවන ඒ කපුවලින් කොරියාවේ නූල් හදන ඒ නූල් වලින් ලංකාවේ ඇඳුම් මහන ඒ ඇඳුම් ඈත එස්කිමෝරු නදින මොකද වෙලා තියෙන්නේ ලෝකේ වෙළඳපොලෙන් ගැට ගිහිලා තිබෙන්නේ ඒ නිසා කවුරු හරි කල්පනා කරන මේ ගැට ගැහුණු වෙළඳපොලෙන් ඉවත් වෙලා නිකන් වහන ලද එකක ජීවත් වෙන්න පුළුවන් කියලා ඔවුන් කටුගේට යවි යුතු නායකයෝ. ඒ නිසා මේ ලෝකයේ සිදුවී තිබෙන බැඳීම වෙළඳපොළ ගැට ගැසී තිබෙන ආකාරය අප කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම කොහොමද කියන්නේ. ඊළඟ අපි එහිදී අපිට අත්පත් කරගත හැකි පංගුව පිළිබඳ අපි අවධානය යොමු කරනවා. දැන් ඇත්ත ගත්තොත් ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම හරියටම අපි අධ්‍යයනය කරලා සලස්මක් ඇදුවා නම් ඒකෙන් ප්‍රතිලාභ අපිට ගත හැකිව තිබුණා. හැබැයි අපි ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුමෙන් අපට ලැබෙන අවස්ථාවන් ටික ගැනීම සඳහා සලස්මක් අපිට නෑ. ඒතර මොකක්ද මේ? කොහෙන් හරි ගම්මිරිස් ගෙනලා විකුණනවා. කොහෙන් හරි කරුංග ගෙනලා විකුණනවා. ඒකට අපිට මේ නිදහස් වෙළඳ ගිවිසුම සාසන කරන්න ඕනේ. එතකොට අපි ඉන්දියාවත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුමකට යනවා නම් අපිට මොනවද බදු රහිත වේම කලාපයට යවන්න ඉඩ ලැබෙන්නේ. ඒකට අපිට සලස්මක් තියෙන තිබුණා. ඒ සලස්මක් නැතුව අපි නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරලා මොකක්ද සිදුවලා තිබෙන්නේ? විශාල පංගුවක් අපේ වෙළඳ පොලේ උන්ට අත්පත් කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ ගිවිසුම අනිත් පාර්ශ්ව අපිට ගන්න බැරි වෙයි තිබුණා. මොකද අපි ගිවිසුම අත්සන් කරනවා. ඒ ගිවිසුමේ තිබෙන අපිට වාසසහගතසේ උකහා ගැනීම සඳහා දැක්මක් සහ සලස්මක් නැතුව. ඒ නිසා අපි කිසිසේත්ම ද්විපාර්ශ්වික ගිවිසුම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද අපි කුඩා රටක් නේ. බිලියන 92ක් වගේ තමයි අපේ දල ජාතික නිෂ්පාදිතය. සාමාන්‍යයෙන් දවසකට වෙළඳ පොළට යන්නේ වෙළඳ පොළත් එක ගනුදෙනු කරන්නේ මිලියන 3ක් වගේ අඩු ප්‍රතිශතයක්. ඉතින් පාරිභෝගික ජනතාව බඩු ගන්න හෝ බඩු විකුණන්න වෙළඳ පොළ සම්බන්ධ වෙන්නේ මිලියන 3යි දවසකට. ඉතින් මේක මේ විශාල වෙළඳ පොළක් නෙවෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ ව්‍යවසායකත්වය මෙතනින් එළියට යන්න ඕන. මේ කූඩුවෙන් එළියට යන්නේ නැතුව අපි ආර්ථික ගන්න බෑ. අන්න ඒ සඳහා අපි ලෑස්ති. අප කියන්නේ ආණ්ඩුවෙන් ණය මුදලක් අරගෙන ඩොලර් වලින් ව්‍යවසායකයන්ට අපි දෙන්න ඕන වෙළඳපොළ නිර්මාණය කරගන්න. ඒ වගේම අපි අපේ විදේශ සේවාව දැන් අපි දන්න ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයකට අපේ රටේ ගොඩක් වැඩ තියෙනවා. ගොඩක් පක්ෂ ඇතුලේ අරුබුද මතුවනා මේවා විසඳන්න තියෙනවා. නායක තෝරන්නේ කවුද කියලා තීරණය කරන්න තියෙනවා. ඒගොල්ලෝගේ හමුදාවන් ගොඩ ගැස්සීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය තියෙනවා. මම හිතුවත් අපේ තානාපතිරේ වගේ වැඩ තියෙයිද කොහෙරට. ඒ රටවල දේශපාලන පක්ෂ නායකයෝ තෝරන්න, ආණ්ඩු පෙරලන්න, නේද අපේ හමුදාවන්ට ප්‍රවිෂ්ඨ වෙන්න ඉඩ හදන්න. මොකද එවැනි කාර්යයක් අපේ තානාපති කාර්යාලවලට නැහැ. අපේ තානාපති කාර්යාලවල ඇත්තම අපිට තිබෙන්නේ වෙළඳ දූත සේවාව. මෙතෙන්ට පරිවර්තනය කරන්න අපේ ඔය තානාපති කාර්යාල ගොඩක් ප්‍රමාණයක් කර දේ තමයි තානාපතිවරයාගේ ඩයරි අරන් බලන්න ඕනෑම රටක හැමදාම රාත්‍රී භෝජන සංග්‍රහය. ඕනම රටක කියලා බලන්න. මෙච්චරයි තියෙන්නේ. දැන් අපි මම කියන්නේ අපි තේරුම් ගන්නවා අපේ විදේශ දූත කණ්ඩායම් වල තියෙන කාර්යභාරයේ ස්වභාවය. ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපතිවරයාට ලෝකේ හැමතැනම
යුද්ධ පිළිබඳ, දේශපාලන පිළිබඳ, ආර්ථික චලනයන් පිළිබඳව නේද උපදෙස් දෙන්න, මෙහෙවන්න, නායක තෝරන්න, ආණ්ඩු එලවන්න, ආණ්ඩු පරාද කරන්න ඔක්කොම තියෙනවා. අපිට එහෙම මුකුත් නෑ. ඒක කරන්නේ නැත්නම් කියලා අපි කියන්නේ. අපි කරන්න ඕනකම තියෙන්නේ වෙළඳ දූත සේවාව බවට පත් කරන්න ඕනේ මුල්මුණින්. ඒ නිසා ලෝකේ නව වෙළඳපොළක් අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන විදේශ සේවා ප්‍රතිසංස්කරණයක් අපිට ඇති කරන්න ලෑස්ති. ඒක තමයි ප්‍රධානම. අන්න එහෙම මේ රටේ එළියට යන ආර්ථිකය පිළිබඳ අපි විශ්වාස කරනවා. මේ ගුල ඇතුලේ කරකෙමින් මේ අරමුදින් අපිට ගොඩ එන්න බෑ. දෙක. තුන පෞද්ගලික අංශ කාර්යභාරය පිළිබඳ ඊළඟ තියෙන විවාදය. නේද? ඉතින් ජයිප යෝජනා කරන්නේ මේ රාජ්‍ය ඒකාධිකාරීත්වය සහිත රජයේ පාලනයක් සහිත ආර්ථික ක්‍රමවේදයක්. එහෙම නැත්නම් රජයේ කාර්යභාරය මුළුමනින්ම අත්තරපු පෞද්ගලික අංශ ඉල්ලුම සහ සැපයීම මත චලනය වෙන ආර්ථිකයක්. මේකේ තියෙන තර්ක දෙක අන්ත දෙකක් තියෙනවා. කණ්ඩායමක් කියන්න පුළුවන් නෑ මේ ආර්ථික සියලුම ශේෂ්ත්‍රණ රාජ්‍ය ඒකාධිකාරීත්වයක් අතර ගත යුතුයි කියලා. ඒ වගේම තව කණ්ඩායමක් යෝජනා කරන්න පුළුවන් නෑ නේද? රජයට පැවරී තිබෙන කාර්යභාරය නීති සම්පාදනය යටිතල පහසුකම් ඇති කිරීමත් ආර්ථිකයේ දුවයි වෙනද එළියේ සිද්ධ වෙන ඉල්ලුම සැපයීම මත ආර්ථිකයේ දුවයි කියලා කාටද කියනවා. ඔමනින්නේ අන්ත දෙක අප ඔය අන්ත දෙකීම නියෝජනය කරන්නේ නේ. අන්ත දෙකම අපි නියෝජනය කරන්නේ. අප කියන්නේ මොකක්ද? රාජ්‍යයට තමයි රටක ආර්ථික පිළිබඳ ඉලක්ක සකස් කළ හැකි වන්නේ. තව අවුරුදු 5කින් අපේ රටේ ඉදිකිරීම් කර්මාන්ත අපි කොතෙන්ද ගෙනියනවා? තව අවුරුදු 5කින් අපේ රටේ කිරි කර්මාන්ත අපි කොතෙන්ද ගෙනියනවා? තව අවුරුදු 5කින් අපේ රටේ අපි තුමු ඇඟලුම් කර්මාන්ත අපි කොතෙන්ද ගෙනියන්න සූදානම්ද? තේ කර්මාන්ත අපි කොතෙන්ද ගෙනියන්න සූදානම්ද? කියලා රාජ්‍යයකට ඉලක්ක තියෙනවා. ඉලක්ක සකස් කරන්න බෑ මං හිතන්නේ පෞද්ගලික අංශෙට. ඉලක්ක සකස් කරන්නේ රජයේ. රජය විසින් මොකද කරන්න ඕනද? අන්න ඉලක්කයේ සැපරීම සඳහා රාජ්‍ය කාර්යභාරය සහ පෞද්ගලික අංශ කාර්යභාරය බේරා ගන්න ඕනකම තියෙනවා. මම ඔබට උදාහරණයකට කිව්වා වැදගත් උදාහරණයක්. අපි 2005 අමාත්‍යංශ බාර ගන්නකොට අපේ රටේ කිරි නිෂ්පාදනය තිබුණේ 17%යි. අපි ඉලක්කයක් ඇදුවා 2010 වෙනකොට අපේ රටේ අවශ්‍යතාවයෙන් 50% කිරි නිෂ්පාදනය කරන්න ඕන කියලා. ඒක නිකන් නෙවෙයි. අපේ රටේ පිහිටීම ගත්තොත් කිරි වලට යෝග්‍ය පිහිටීමක් තියෙනවා. අපිට ප්‍රධාන කලාප තුනක් තියෙනවා. වියලි, මැද සහ සීත. ඒත් ඉන්දියාවේ පාකිස්තාන වගේ මූරා වගේ හරක් ඇති කරන්න පුළුවන් වියලි කලාප. මැද කලාප ඊට ගැලපෙන සත්තු ඇති කරන්න පුළුවන්. වැලිබඳ බණ්ඩාරය වගේ පළාත් ගත්තොත් ෆර්සින් වගේ හරක් ඇති කරන්න පුළුවන්. ඒ වගේ අපේ සංස්කෘතිය දිනන සතුත් එක්ක බැඳුණු කරුණාවනේ සංස්කෘතියක් තිබේ. ඒ නිසා කිරි කර්මාන්ත අපේ රටේ ඒ වගේම කිරි බොන ජනතාවක් ඉන්නවා. මේ ඔක්කොම ගත්තම කිරි කර්මාන්ත අපේ රටේ දිනු කළ හැකියි. හැබැයි අපිට මොකද සිද්ධ වෙලාද? ඇයි අපි 117 ඉන්නේ කියලා අපි කල්පනා කරා. 117 ඉන්න එක අපි ටිකක් ඒ පිළිබඳ විද්වත් කණ්ඩායමක විශාල ලෙස සාකච්ඡා කරා. රාත්‍රී එළි වෙනකන් රාත්‍රී 7-8 අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරාට පස්සේ කිරි කර්මාන්තයේ තියෙන ප්‍රධානම අරුබුදය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා කිරි කර්මාන්තයට ඇවිල්ලා නැහැ. එඳ කිරි කර්මාන්තය බවට පත් වෙලා නැහැ. කිරි කොතන තියෙන්නේ? ගොවියා හරක් දෙන්නෙක් ඇති කරනවා. ඉස්කෝලේ මහත්තයා තරක් දෙන්නෙක් ඇති කරනවා. අර මම දැක්කා අපි අර සිද්ධාලත් මහත්තයා කිව්වේ නේද? එතුමා ජනාධිපති වුණාම හැම ගෙදරටම කිරි හරක ගන්න දෙනවා. වෙලාවට නැති හොඳට හරිද? දැන් මේ ආර්ථික දෙන යැපුම් ආර්ථිකේ නෙමෙයි. ඒක යුගයක්. දැන් ආර්ථික කර්මාන්තය බවට පත් වෙනවා. මම උදාහරණයකට ගත්තොත් අපි හරි හෝ වැරදි කුකුල් දැන් කර්මාන්තය බවට පත් වුණා. ඒක විසද නැත්නම් ඒකනේ අපි කුකුලෙක් හදාගෙන ඌට කණ්ඩ බොණ්ඩ දීලා ඌට කූඩුවක් හදලා උගෙන් බිත්තර අරගෙන උගෙන් පැටව බී කරලා මස් කන්න කියන මොනවා වෙයිද? එහෙම කියනනම් ඒක වැරදි නේ. අපි ඒක දැන් කුකුල් කර්මාන්තය අද අපිට මස් කිලෝ එකක් රුපියල් 450ක් වෙන මිලකට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක කර්මාන්තය බවට පත් වෙච්ච නිසා. ඒක අතන තිබ්බනම් ඒ මිලට අපිට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් අපේ රටේ තියෙන යැපුම් ආර්ථිකයක් නෙවෙයි අපේ රට අවශ්‍ය වෙන බොහෝ ශේෂ්ත්‍ර කාර්මිකකරණයට කර්මාන්තයට යන්න. ඉතින් කිරිත් අපි ආයතෝ තිබුණා කර්මාන්තය බවට පත් කළ යුතු. ඒත් අපි ලංකාවේ කිරි ශේෂ්ත්‍රය අද සියලුම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ අපි කැඳෙව්වා. කැඳවලා අපි කිව්වා අපේ ඉලක්කය මේකයි. 2010 වෙනකොට අපේ රටේ කිරි නිෂ්පාදන අපි මෙතෙන්ට ගෙන ඉලක්කයක් තිබෙනවා. ඔයගොල්ලෝ එතනට ආයෝජනය කරන්න ඉන්න. අපි මහජන බැංකුවට සභාපති කරුණාජීව එතුමත් එක්ක සාකච්ඡා කළා. ඒකට අදාළ අඩු ණය පොලි අනුපාතයකට යෝජනාවලියක් හදලා දෙන්න. ඔහු එකඟ වුණා. මුදල් අමාත්‍යාංශ ලේකම් පීබි එයත් එක්ක සාකච්ඡා කරා. මෙහෙට ආයෝජනය කරන අයට බදු සහන අඩු කරලා දෙන්න. ඒතර පේරාදෙණි වෛද්‍ය පීඨයෙන් පසු වෛද්‍ය පීඨයෙන් එළියට ඇවිල්ලා හිටපු පසු වෛද්‍යවරු 270ක්. අපි හැම ගොවිපළකම කිව්වා අවුරුදු 5ක් ඔයගොල්ලෝ කර්මාන්තයට ලෑස්ති නම් අවුරුදු 5ක් අපේ පසු වෛද්‍යවරයෙක් ආණ්ඩුවෙන් පඩි ගෙවලා දෙනවා ඔය ගොවිපළට.
දෙන්න ගන්න සත්තු 500ක් වඩා සත්තු 500කට වඩා වැඩියෙන් දාන හැම ගොවිපලකටම වෛද්‍යවරු දෙන්නේ දෙනවා. අවුරුදු 5ක් කණ්ඩින් පඩි ගෙවන්න. මොකද දැන් එළියේ ඉන්න පසු වෛද්‍යවරයා සත්තු 500 බලන්නේ. කොමනේරියම් බලුත් හෙඩිෆු. නේ හරක් බලන්නේ. ඉතින් එයා පිටට ගිහින්. ඊට පස්සේ ඉන්දියානු තානාපතිට නිරූපම රාව් එතුමත් එක්ක සාකච්ඡා. අපි ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකක් තිබ්බ ඩොලර් මිලියන 800ක. අපි එතුමියත් එක්ක සාකච්ඡා කළා. අපිට ඉන්දියාවේ ඉතාම දියුණු ගැප් ගත්තු සත්තු 2500 දෙන්න අපිට දෙන්න කියලා. අපේ පසුවෛද්‍යවරු ගිහිල්ලා ඒ ගොවිපොළ දෙකක් නිදහස් කරලා මාස 3ක් අපේ පසුවෛද්‍යවරුන්ට ඒ සත්තු පරීක්ෂාවට භාජනය කරලා දෙන්න අවසර දෙන්න කිව්වා. මොකක්ද අපි කරේ? ආණ්ඩු ඉලක්කයක් හැදුවා. ඒ ඉලක්කයට බැංකුව, ඒ ඉලක්කයට අනුව බදු ප්‍රතිපත්ති, ඒ ඉලක්කයට අනුව ආණ්ඩු වැඩපිළිවෙල, ඒ ඉලක්කයට අනුව විදේශ සබත්තාවය. අපේ ප්‍රතිපත්තිය නූතන තියෙනවා. අපේ ප්‍රතිපත්තිය තියෙන පෞද්ගලිකංශයේ ප්‍රතික්ෂේප කරන ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒ වගේම මේක ටික විවාදාත්මකයි. අපි සාකච්ඡා කරලා බලන්න ඕන. සමහර ශේස්ත්‍ර තියෙනවා රජය විසින් අත්තරිය යුතු දෙයක්. රජයේ විසින් අත්තරිය යුතු ශේස්ත්‍ර තියෙනවා. හැබැයි ඒ වගේම තවත් ශේස්ත්‍ර තියෙනවා රජයේ යම් අධිකාරිත්වයක් නිර්මාණය කරගත්තු ශේස්ත්‍ර. මම උදාහරණයකට ගත්තොත් වීසහල් වෙළඳපොළ. වීසහල් වෙළඳපොළද විකෘතියක් තිබෙනවා. වී මිල අඩු වෙනම් හාල් මිල අඩු වෙන්න ඕන. වී මිල වැඩි නම් හාල් මිල වැඩි වෙන්න ඕන. හැබැයි අපේ රටේ සිදුවී තිබෙන දේ තමයි වී මිල අඩුයි හාල් මිල වැඩි. ඒක විකෘතිය. මෙතන විකෘතියක් නිර්මාණය කළා. විකෘතිය නිර්මාණය කරන්න පුළුවන් වී තිබෙන මොකද්ද? අපේ රටේ වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍රික් ටන් 10,38යි. මිලියන 38යි අපේ රටේ වාර්ෂික වී නිෂ්පාදනය. මේ 38 ව්‍යාපාරික 5 දිනකට අත්පත් කරගන්න පුළුවන්. එනිසා උන්ට පුළුවන් වෙලා තිබෙනවා වී මිල තීරණය කරන්න හාල් මිල තීරණය කරන්න. අන්නේ එතන ඒකාධිකාරීත්වයක් හැදෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒකත් මං කියනවා. තව තියෙන ඒකාධිකාරීත්ව අපි මහේන්ද්‍ර මහත්තයා ගියා. නේද? තවත් අපි දන්නා ලංකාවේ විශාල වෙළඳපොළ ඇති වෙච්ච ඒකාධිකාරීත්වයක්. අපි හැමදේම කකුල් තියන් ඉන්නේ. ටයිල් එක. නේද? යම් ප්‍රමාණයකට ඒක හිතර මට්ටමකට වඩා වැඩි මට්ටමකට ඒ කියන්නේ ඇත්ත මිලට වඩා පුම්බන ලද මිලක් තියෙනවා. ඒකාධිකාරීත්වයක් නිර්මාණය වෙනවා. ඒව බිලින්න ඕන. ඒකත් කියනවා. ඒ කියන්නේ අපි සමහර රාජ්‍ය අත්තරන වගේ සමහර දේවල් ඇති විය හැකි ඒකාධිකාරීත්වයෙන් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එකකද නැද්ද? නේද? මගේ දෙතෙන්ට අපි යන්න ඕන. සමහර මම කියන අත්‍යවශ්‍යව අපිට කමක් නැහැ. නේද? මේ නාවික වෙළඳාමේ නේද? මේ වගේ ඒකාධිකාරීත්ව නිර්මාණය අපිට අදාළ නැහැ. හැබැයි ජනතාවගේ ජීවිතයත් එක්ක සමීප තැන්වල ඒකාධිකාරීත්වයක් නිර්මාණය වීමට ඉඩ නොදී යුතු කිරිස්තාවරය අපි. ඒ වගේම සමහර ශේස්ත්‍රදී රජය විසින් අත්තරිය යුතු. ඒක මම ශේස්ත්‍ර මොනවද කියලා කියන්නේ පොඩි විවාදයක් තියෙන නිසා අපි සාකච්ඡා කරලා බලමු. මම හිතනවා සමහර ශේත්‍රදී රජය අත්තරින්න ඕන. සමහර ශේත්‍ර තියෙනවා රජය මෙදිහට. ඒක තමයි අපි පෞද්ගලික සහ මේක පිළිබඳ අපේ ප්‍රතිපත්තිය බවට පත් වෙනවා. ඊළඟ විවාදයක් තියෙනවා අපි මම හිතන්නේ අපි අතර මෙහෙම ඒ කියන්නේ මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව. නේද අපි හිතනවා බදු ප්‍රතිපත්තිය මොනවා වේද? ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා සාධාරණ අපේ රටේ බදු ප්‍රතිපත්තිය දැන් තියෙන බදු ප්‍රතිපත්තිය තමයි සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ වක්‍ර බදු 82%කට බලන 84 වාග් කිට්ටු කරම යන්නේ. 84ක වගේ වක්‍ර බදු ප්‍රමාණය තියෙනකොට ඍජු බදු ප්‍රමාණය තියෙන 16. නිසා පොදු ජනතාව මත ගහලා තියෙන බදු ප්‍රමාණය වැඩි ප්‍රතිශතාත්මකව නේද? ඊළ ආදායම් සහිත ආදායම් බදු ප්‍රමාණය අඩු. ඒතකොට දැනෙනවා එහෙනම් නැවත මේ හදන්නේ මේ ගහන එකට වඩා වැඩියෙන් ගහන්නද කියලා. මම දෙකර බිස්නස් ටුඩේ සංග්‍රහයෙන් අර හොඳම ව්‍යවසායක තෝරපු දවසේ හැරි ජයවර්ධන තීරණය ඔහු කරපු කතාවක් තිබුණා. ඔහුගේ මට සමාගම් 40 ගණනක අයිතිව තිබුණා. මට ආදායම් විශාල ප්‍රමාණයක් එනවා. හැබැයි ඔක්කොම ගන්න මෙන්න මෙයා කියලා රවි කරුණායක පෙන්නනවා. හරිද? ඉතින් නේද මගේ 28කට ආසන්න වගේ නේද බදු ප්‍රතිශත නේ වසන්ත නේ 28 වගේ බදු ප්‍රතිශතයක් තියෙනවා. ඒකෙන් වෙලා තියෙන දේ තමයි ආර්ථික ප්‍රසාරණය වෙන්නේ නේ. ඒක ආර්ථික ප්‍රසාරණයට බාධාව. සිද්ධ වෙන දේ තමයි ආදායමින් විශාල පංගුවක් බදු වලට යන්න සිද්ධ වුණාම ව්‍යවසායකයට අලුතෙන් ආයෝජනය කරන්න ප්‍රාග්ධනයක් නැතුව යනවා. ඒ නිසා බදු වල එක මට්ටමක් තියෙන්න ඕනකම තිබෙනවා. ඒ මට්ටම තමයි ආර්ථිකේ ප්‍රසාරණය වීමට බැරියර් එකක් නොවිය යුතුයි. හැබැයි අපේ රටේ ප්‍රශ්නේ මතුවලා තිබෙන්නේ අපේ රටේ තියෙන ආදායම් බදු ෆයිල් 270,000ක් වගේ. ඊට කුඩා ප්‍රමාණයක්. හැම අයවැය ලේඛනික මේ උත්සාහ කරමින් තිබෙන්නේ මේ 270,000 නේද? එක සැරයකට මුල පැත්තේ නම් පෙරලනවා එක අයවැයකින් ඊළඟ අයවැය අග පැත්තේ නම් පෙරලනවා. මේ බදු ෆයිල් 270,000 ඊට මේට පෙරලන එක තමයි මේ අයවැය ලේඛනය කියලා කියන්නේ මේගොල්ලන්. අපි අදහස
අඩුම තරමේ බදු ෆයිල් ලක්ෂ 5ක්වත් අපේ රටින් නිර්මාණය වෙනවා. ඒකෙන් කීයක මාධ්‍ය වාර්තා කරන ප්‍රවේශමේ ඒකෙන් කියන්නේ මේ දැන් බදු ගහන්න නැති ඔය ගිල්ල බදු ගහනවා කියන එක නෙවෙයි. අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පැලැන්තියක් අපේ රටේ යලි ඇති කරන්නේ. ඒක පැලැන්තිය උම්මාදයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උම්මාදයක් අපේ රටේ නිර්මාණය කරන්නේ. අද සුළු මම උදාහරණයකට ඔබට කියන්න. විදේශගතව ඉඳලා අපි දන්නවා අම්බ සෝදරි නේද? විදේශගතව ඉඳලා කෙනෙක් ලක්ෂ 100ක් මිලියන 10ක් මිලියන 20ක් උපයාගෙන ඉන්නවා. උපයාගෙන ඇවිල්ලා මොකද කරන්නේ? එක පොල් වගාව පටන්, එක බිම්මල් වගාව, එක මල් වගාවක්, එක හાર્ඩ්වෙයාර් එකක් දාන්න try කරනවා. අවුරුදු 10ක් වැඩ කරලා මිලියන 20ක් උපයාගෙන ඇවිල්ලා අවුරුද්දෙන් නැති කරගෙන ආයෙ පිටරට යනවා. ඔය එන කිසි කෙනෙක් මම හිතන 90%ක්ම ඒ මුදල් නැති කරගෙන තිබෙනවා. එයි ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ඕකට මාර්ගෝපදේශනයක් නැහැ. ලෝකේ තවදුරටත් යන්නේ ඉවට නෙවෙයි. ලෝකේ එක යුගයකදී ගියේ ඉවට. මේ පැත්තේ එළවලු ලාභයි වගේ යන එළවලු හදමු. අර පැත්තේ මල් හොඳයි වගේ මල් හදමු ඉවට. තවදුරටත් ලෝකේ පාලනය වෙන ඉවට නෙවෙයි සංඛ්‍යා දත්ත තොරතුරු සහ සමීක්ෂණයන් මත. ඒ කියන්නේ ඉදිරියේ පුරෝකතනයන් මත. ඒ ලෝකේ පාලනය වෙච්ච යුගය ඉවරයි. ලෝකේ පාලනය වෙන්නේ සංඛ්‍යා දත්ත තොරතුරු සහ පුරෝකතන මත. දැන් පිටරට මිලියන 20ක් උපයාගෙන ඉන්න කෙනාට මොනවද තියෙන සංඛ්‍යා දත්ත තොරතුරු පුරෝකතන? ඒ කිසිවක් ඔහු සතුටු නැහැ. ඔහු ඉවට නැවත ව්‍යාපාරක යෙදෙනවා. ඒ නිසා අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකට අවතීර්ණ වෙන්න කල්පනා කරන විශාල ප්‍රමාණයක් ණයකරුවන් බවට පත් වෙලා කෙරෙවිලා. ඉඩම තිබුණා මල් වගාව පටන් ගත්තා. අන්තිමට ඉඩමත් නැහැ, මලුත් නැහැ. මම දන්න වෙලා තියෙනවා. ගේ තිබුණා පොඩි නේද? ගේ තිබුණා පොඩි මැෂින් ටිකක් දාලා පොඩි ඇඟලුම් කර්මාන්තශාලාව පටන් ගත්තා. අන්තිමට ගේ බැංකුවට ගස් වෙලා ඉන්න තැනක් නැතුව ගිහින්. මම ඕන තරම් දැකලා දිනවා මේ. එයි ඒගොල්ලන් තොරතුරු දත්ත පුරෝකතනයන් පිළිබඳ හැඟීමක් සහ අවබෝධයක් නේ. ඉවට බිස්නස් කරපු යුගී අවසන්. ඒක අවසන්. දැන් තියෙන සංඛ්‍යා දත්ත තොරතුරු පුරෝකතනයන් මත ආර්ථිකයක් මෙහෙවිතු තිබෙනවා. ඒ නිසා අන්න ඒ සඳහා මාර්ගෝපදේශනය, උපදේශ සේවයක්, ආණ්ඩුව හදන ඉලක්කයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කණ්ඩායමක් අපි කැඳවන්න ඕන. කැඳවන්න විතරක් නෙවෙයි. ඒ ආණ්ඩුව විසින් සකස් කරන ලබන ඉලක්කයට එන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය යම් වෙලාවක කඩා වැටුණොත් නැවත එම ශේෂ්ත්‍රෙම නැගිටවන්න ඕන. ඒක ඉලක්ක අද මොකද වෙලා තියෙන්නේ? ඒක කඩා වැටුණා වෙන එකකට යන්න try කරනවා. අපි දැකලා තියෙන ඕන තරම් කුඩා කඩ බැලුවොත් නේ. අපි එක දවසක් යනකොට කොත්තු කඩයක්. සති දෙකක කියනකොට එතන බියුටි සැලූන් එකක්. තව සති දෙකක කියනකොට එතන හાર્ඩ්වෙයාර් එකක්. ඊළඟ දවසේ යනකොට ඒ ඔක්කොම විකුණලා ත්‍රිවිල් එකක් තියන් පාරේ ඉන්නවා. මම දැකලා තියෙනවා. ඊට පස්සේ ත්‍රිවිල් එක විකුණලා බිරිඳ රට යවනවා. අන්තිම ප්‍රතිඵලය. බිරිඳ හෝ ස්වාමියා රට යනවා. මේ ණය ගුලෙන් කොට එන්නේ. ඒ කියන්නේ කවුරුත් හිතන ප්‍රධාන පාරක් අයිනේ ගයක් තිබ්බොත් කඩයක් දාන්න ඕනේ. ප්‍රධාන පාර හැම ගයක්ම හදන්නේ කඩ කාමරයකට එක්ක. දන්නේ. අර මොනවද? ඉතින් මිනිස් ණය වෙලා උගස් තියලා ඉඩම් නැති වෙලා ඇයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පැලැන්තියක් නිර්මාණය කිරීම සඳහා දැක්මක් නැහැ, උවමනාවක් නැහැ, මාර්ගෝපදේශයක් නැහැ, මෙහෙවීමක් නැහැ. ඒ නිසා අපි හිතන අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උම්මාදයක් නිර්මාණය කරන්න ඕන. විශේෂයෙන්ම අපේ කාන්තාවන්. මේ සඳහා කරන පුළුවන් ආර්ථිකී අද අපේ රටේ ශ්‍රම බලකාන් 33යි කාන්තාවෝ ඉන්නේ. හැබැයි විශ්වවිද්‍යාලයක වැඩිම ඉගෙන ගන්න කාන්තාවෝ. පෞද්ගලික අධ්‍යාපනයක වැඩිම ඉන්න කාන්තාවෝ. හැබැයි ශ්‍රම බලකායෙන් ඉන්නේ 33යි. ඒ කිසිත්ම පිළිගත යුතු නැහැ. අද මම හිතන්නේ විශ්වවිද්‍යාල ගත්තොත් 60කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවෝ තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්නේ. හැබැයි ශ්‍රම බලකායෙන් ඉන්නේ 31යි. ඒතර විශාල ප්‍රමාණයක් මේකෙන් ඉවත් කරලා තිබෙනවා. ඒ අය මම හිතනවා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ කැදවිය හැකි ප්‍රධානම බලවේගයක් කියලා. ඒගොල්ලන්ට කියපොයි සුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම මුළුමනි මේ විනාශයට පත් වෙලා තිබෙනවා. ණය කරුවම් වෙලා තිබෙනවා. ඒ වෙනුවට උම්මාදයක් නිර්මාණ අන්න එතනින් තමයි මම හිතන්නේ අර 2,70,000යි ෆයිල් ප්‍රමාණය 5 දක්වා වැඩි කර ගන්න පුළුවන්. එතනින් තමයි අපිට ආර්ථික ප්‍රසාරණය ගැන අපි කල්පනා කරන්නේ. ඒ වගේම ආර්ථික වර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය ගැන අපි කල්පනා කරනවා. අපි හිතනවා මෙහිම. يعني කොළඹදී යම් ව්‍යවසායකයෙක් කොළඹ ආයෝජනයකදී තියෙන බදු ප්‍රතිපත්තියක් ඒ ආයෝජනයේම අනුරාධපුරේ කරනවා නම් බදු ප්‍රතිපත්තියත් අතර වෙනසක් ඇති කියලා යුතුයි. එහෙම නැත්නම් මේ කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික අපි පුරව හරින්න ඕන. මේක වැරදි. මේක අද අපිට මෙහෙම වුණාට මේක අර්බුද ගණනාවක් නිර්මාණය කරනවා. මොකද ලෝකයේ හැම රටක්ම මුහුණ දී ප්‍රධාන ප්‍රශ්න තමයි මොකද්ද? නාගරික ජනවාස කරන. ගම්වල මිනිස්සු ගම්මත්වල නගරයට කේන්ද්‍ර වීම ලෝකයේ අර්බුදයක්. නිසා අපේ ආර්ථික ප්‍රතිපත්ති තවත් කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික ප්‍රතිපත්තියකට යනක වැරදි. අපි තාමත් ඉන්නේ ගම්වල මිනිස්සු ගමේ. අපි කරන් අපේ ආර්ථික ප්‍රසාරණය කරන්න ඕනකම තිබෙනවා. ගමේ මිනිස්සයා ගමේම තියලා
එතන ආර්ථිකට හවුල් වෙන්නේ කොහොමද? ඒකට සාධක දෙකයි සම්පූර්ණ කරන්න ඕනේ. එකක් ඉතාමත් දියුණු මාර්ග පද්ධතියක් හදන්න ඕනේ. දෙක හොඳ තොරතුරු දත්ත දැනුම ගලාගෙන යන සංනිවේදන පද්ධතියක් හදන්න ඕනේ. ඉතාමත් හොඳ සංනිවේදන පද්ධතිය සහ මාර්ග පද්ධතියක් නිර්මාණය කරලා ගමේ කෙනා ගමේම තියලා තමන්ගේ ආර්ථික හැකියාව වර්ධනය කර ගැනීමේ අවස්ථාව අපි නිර්මාණය කරන්න. ඒ නිසා අපේ ආර්ථික සැලැස්ම තිබෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථිකයකට වඩා ආර්ථිකය ප්‍රසාරණය කිරීමත් අපිට අතිශය වැදගත්. මග අලුත් සංඛ්‍යාලයකෙනෙක් නේ අලුත් එක මේක වෙනස් කියලා මට තියෙන තොරතුරු. පැරණි සංඛ්‍යාලයකෙනෙක් නේ මම කියන්නේ. ඉතින් මාධ්‍ය වාර්තාවන පැරණිම කියලා කියන්නේ 2014 වගේ. දල ජාතික නිෂ්පාදනයේ 52ක් දුන්නේ බස්නාහිර පළාත. ජාතික දලින් 52ක් නිෂ්පාදනය කර බස්නාහිර පළාත. උතුරු මැද 4%යි, දකුණු 9%යි, වයඹ 9%යි. කිසිම යුක්ති ශරත නෙමෙයි. එනිසා මේ ආර්ථික ප්‍රසාරණය කියන එකත් අපේ මේ ආර්ථික සැලැස්මේ වැදගත් ශේත්‍ර බවට පත් කරලා තිබෙනවා. ඒ හරහා විතරයි මම හිතන්නේ ග්‍රාමීය දුප්පත්භාවය අර ඇති වී තිබෙන ඇති නැති පරතරය විසඳුම හැකි වන්නේ. උතුරු මැද පළාත් ජනතාව ආර්ථිකයට සම්බන්ධ වෙන 4%ක ප්‍රතිශතයක් නම් වළක්වන්න බැරි විදිහට මොකට ආර්ථික ලැබෙන්නේ ඊට හා සමාන පංගුවක්. තමන් ආර්ථිකයට සම්බන්ධ වෙන ප්‍රමාණයට අනුව තමයි එයාට ආර්ථිකේ ප්‍රතිලාභ ගෙනත් තියෙන්නේ. එයා සම්බන්ධ වෙන්නේ උතුරු මැද පළාතේ ජනතාව ජාතික ධනයට සම්බන්ධ වෙන 4%ක් නම් පෙරලා උන්ට ලැබෙන්නේ 4%ක ප්‍රතිලාභය. එනිසා ඔවුන්ගේ ආර්ථික වර්ධනය ජීවන තත්ත්වය ආර්ථික තත්ත්වය උසස් කරන්න ග්‍රාමීය දුප්පත්භාවය කරන්න නම් කළ යුතු වන්නේ ආර්ථික ප්‍රසාරණය කරන්න. ඒ ජනතාවන් නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කරන්න. ගොවි ජනතාවගේ ජීවිතය සංවර්ධනය කරන්න බෑ කුසකර්මාන්ත උන්ගේ ආර්ථික ප්‍රභවය ඒක සංවර්ධනය නොකර. දීවර ජනතාවගේ ජීවිතය නගා සිටවන්න බෑ උන්ගේ ආර්ථික ප්‍රභවය දීවර කර්මාන්තේ ඒක දියුණු නොකර. සුළු තේවතු හිමියාගේ ජීවිතය නගා සිටවන්න බෑ ඔහුගේ ආර්ථික ප්‍රභවය සුළු තේවගාව නම් ඒක දියුණු නොකර. ඒ නිසා මේ ග්‍රාමීය ජනතාවන් නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීම තමයි අපේ මේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රධානම සැලැස්ම. ඒ නිසා මම හිතනවා මේ රට මුහුණ දී තිබෙන ප්‍රධානම ආර්ථික ගැටලු 5 ණය, ආනයන පණවෙන්ද පොළේ අර්බුදය, නිෂ්පාදනය කඩා වැටීම, රාජ්‍ය ආදායම හීන වීම සහ දුප්පත්භාවය, ඇති නැති පෙරතරය නේද? ආදායම් බෙදීම විෂමතාවය. මේ සමස්තයට සමන්විත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තිනකොට දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමකින් තොරව ඉදිරි ගමනක් නෑ. ඒ නිසා අපි යෝජනා කරන්නේ දැන් ගොඩාක් මේ මැතිවරණ වේදිකාවේ ආර්ථික ප්‍රතිපත්තින් දෙකක් කතා කරනවා කියලා මම හිතනවා. එක ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්ත ගත්තොත් යාචක ආර්ථික ප්‍රතිපත්තිය. යාචක කිරිවිදුරක් දෙන්න. නේද? ගැබිනි මවට ආහාර මලක් දෙන්න. පොහොර මන් නිකන් දෙන්න. ඒ යාචක ආර්ථිකය. අපි නිර්මාණය කරන්නේ යාචක ආර්ථිකයක් නෙවෙයි. අපි නිර්මාණය කරන්නේ සංවර්ධනාත්මක ආර්ථික ප්‍රතිපත්තිය. ඒ නිසා මේ මැතිවරණ වේදිකාවේ ආර්ථික ප්‍රතිපත්ති දෙකයි තිබෙන්නේ. එකක් යාචක ආර්ථිකයක්, අනිත් එක සංවර්ධනාත්මක ආර්ථිකය. ඒ සඳහා ආර්ථික ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් හැම දිනාටම ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න, කතා කරන්න අවස්ථාව ලබා දෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම.